පරක් වුණාමනේ. අයිබෝන්. අයිබෝන් සර්. අයිබෝන් සර්. හරි. පුතේ මට කියන්න අපි ගිය සතියේ නතර කරේ කීවෙනි ප්‍රශ්නේද? 29 ප්‍රශ්නේ සර්. 29 ප්‍රශ්නේ. අපිට කරන්න තියෙන 40. 40ද? ඔව් සර්. ඔව් සර් අද කරන්න තියෙන්නේ 40. එහෙනම් මට මතකයෙන් කියන්න බලන්න දැන් සත්ව පාලනය කියන්නේ මොකක්ද? කුෂිකර්මාන්තය හා ප්‍රවාහනයට යොදා ගනි. ඔව් අපි සත්ව පාලනය කියලා කියන්නේ කිරි ලබා ගැනීමට මෙන්ම නේ දැන් කිරි බිත්තර මස් ආදී දේ ලබා ගැනීමට කුෂිකාර්මික කටයුතු සඳහා ප්‍රවාහනය සඳහා සතුන් නැති කිරීම අපි කියන සත්ව පාලනය කියලා. හරිනේ. සත්ව පාලනය කියලා කියන්නේ ගොවිතැනේම කොටසක්. දැන් අපි වර්ග කරගත්තේ කුෂිකර්මාන්තයනේ. නේ? කුෂිකර්මාන්තය වර්ග කරගෙන ආවේ අපි. ඒක අපි වර්ග කරා ඒ ගොවිතැනේදී වර්ග දෙකකට අපි ගියානේ ගොඩ ගොවිතැන, මඩ ගොවිතැන, සත්ව පාලනය. දැන් අද ඉන්නේ සත්ව පාලනය අපි. අපි ගිය සතියේ කතා කරන්නේ අතීතයේදී මෙරට සත්ව පාලනයේ යටතේ ඇති කළ සතුන් කවුද කියලා. අපි අතීතයේ මෙරට සත්ව පාලනයේ යටතේ ඇති කළ සතුන් මට කියන්න පුතේ. ගවයා, එළුව කුකුලා. ගවයා එළුවා කුකුලා නේ. එහෙනම් මට කියන්න දැන් අපි ගව පාලනයේ ගවය ඇති කරේ මොකටද? කිරි ලබා ගැනීමට හා කෘෂිකර්මාන්තය. කිරි ලබා ගන්නයි එතකොට ප්‍රවාහණයට. දැන් ඉස්සර කාලේ පුතේ මේ ගවයාගේ මස් අනුභව කිරීම තරම් ප්‍රචලිත නෑ නේ. ඒ නිසා පැරණි සමාජයේ ගවයෝ හදන්නේ කිරි ලබා ගන්නයි කුෂිකාර්මික කටයුතු වලටයි ප්‍රවාහණය සඳහා තමයි ගවයන් නැති කරන්නේ. ඒතර අපි එළුව හැදුවේ මොකටද? බිත්තර කිරි ලබා ගැනීමට කිරි හා මස් ලබා ගැනීම. කිරි සහ මස් ලබා ගන්න. ඊට පස්සේ අපි කුකුල්ලෝ හැදුවා. බිත්තර ඒ අතර ළමයි මගෙන් ප්‍රශ්න කරා සර් ඌරු හැදුවේ නැද්ද? බැටළුව හැදුවේ නැද්ද? නේ මේ හැවුවා. ඒ සමහර විට ඒ වගේ සතුත් හදන්න ඇති. හැබැයි පැරණි සමාජයේ වැඩි වශයෙන්ම හදලා තියෙන්නේ ගවයෝ, කුකුලන් සහ එළුවන් කියන සතු. හරිනේ? දැන් අද අපිට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ කිරි ලබා ගැනීමට යොදාගත් ගව දෙනුම් හැඳින්වුවේ කෙසේද කියලා. කිරිගෙරි. අන්න හරි. කිරි ලබා ගැනීම සඳහා ඇති කළ ගව දෙනුම් අපි හඳුන්වන්නේ කිරි ගෙරි කියලා. ලියාගන්න පුතේ. කිරි ගෙරි. ගෙරි කියන්නේ හරකට. කිරි ලබා ගන්න හරකට අගල කිරි ගෙරි. කිරි ලබා ගැනීම සඳහා ඇති කළ ගවයන් අපි හඳුන්වන්නේ කිරි ගෙරි. සාමාන්‍ය අපි කිරි ගෙරි භාවිත කරන්නේ නැතුව අපි සාමාන්‍යයෙන් කොහොමද කියන්නේ මේ කිරි ගන්න ගවයට? එළදෙන. ඒකත් ලියලා තියාගන්න ඕනේ. එළදෙන. කිරි ගෙරි කියන එකටම ලියලා තියාගන්න එළදෙන. එළදෙන. වරහන් ඇතුළේද? එමුදේ? වරහන් ඇතුළේ ලියාගන්න දෙක. මට ප්‍රශ්න තේරුණා නෑ. වරහන් ඇතුළේ ලියා. වරහන් ඇතුළේ ලියන්න පුළුවන්. නැත්නම් යතුරු ලියන්න රූල් දෙකක් තියෙනවනේ. රූල් දෙකක් තියෙන යතුරු ලියන්න පුළුවන්. හරි සර්. හරි. දැන්
අතීත ගවයාගෙන් පෝෂණ ද්‍රව්‍ය පහක් ලබාගෙන ඇත. ඒවා හැඳින්වුවේ කෙසේද? පස්ගෝ රස ලියා ගන්න පුතේ 41 පස්ගෝ රස. සර් අද වීඩියෝ එක වෙබ් එකට දෙනවද? ඔව්. ඒ කියන්නේ මගේ ටීචර්ස් එකට නේද සර්? ඔව්. හරි සර්. නැත්නම් සර් අපි සර්ට අර කලින් සැරේ වගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න ඕනේ නෑ නේද? අවශ්‍ය වුණොත් දාන්න අපිට අතන ගන්න බැරුණා මට දාන්න. හරිනේ? හා සර්. පස්ගෝ රස. පස්ගෝ රස. සර් පස්ගෝ රස කියන්නේ වචන තුනක්ද? ඔව් පස් වචන තුනද පස්ගෝ රස. පස්ගෝ රස. දැන් මට ළමයි කියන්න පස්ගෝ රස වලට අයිති වෙන්නේ ඒතකොට පහක් නේ. පස්ගෝ රස කියන්නේ ගවයාගෙන් ලබා ගන්න පෝෂ්‍ය ද්‍රව්‍ය වලට. ඒතර පස්ගෝ රස වලට අයිති වෙන්නේ මොනවද? දීකිරි මෝරු ගිතෙල් වෙඬරු. කිරි මෝරු ගිතෙල් වෙඬරු. දීකිරි කියන්නේ මොනවද? දීකිරි කිරි කියන්නේ බොන්න ගන්න කිරිනේ. දීකිරි කියන්නේ කන්න ගන්න කිරි. අන්න ගන්න කිරි නේ. එහෙනම් මේ පහ ශිෂ්‍යත්වයේ තිබුණානේ අපිට මොකක්ද අර කාගේද අර මට මතක නෑ අර මේ අරගෙන ඉන්නේ මොනවද මේ ජාඩිනේ ගේන්නේ. ජාඩි ගේන්නේ ඒක හිතරන්න වැරදිලා කිරි ගේන්නේ කියලා නේද? ඒස පරණ සිලබස් එකේ. පරණ සිලබස් එක. දැන් අපි ඉන්නේ ඒක නේද? හරිනේ. ඒකේ තියෙනවනේ නේද? මුදෝපු කිරි වලට මේ දී කිරි කියන්නේ මුදෝපු කිරි. නේ? එතකොට කිරි, දී කිරි, මෝරු, ගිතෙල්, වෙඬරු. දැන් අපි චීස් බටර් කියලා කියන්නේ ඒවා තමයි උදේ. හරි. දැන් ඔබ ලියුවනේ ප්‍රශ්න අංක 41 පළවෙනි රූලේ ලියුවා පස්ගෝ රස. දෙවෙනි රූලේ ලියාගන්නේ පස්ගෝ රස වලට අයිති වෙන ද්‍රව්‍ය ටික. කායිව කියන එක? දෙවෙනි රූලේ ලියන්න පස්ගෝ රස වලට අයිති වෙන දේවල්. කිරි හරි සලින්. දී කිරි දෙවනේ කිරි දී කිරි ගිතෙල් මෝරු වෙඬරු. ගිතෙල් වෙඬරු කිරි දී කිරි මෝරු ගිතෙල් වෙඬරු. හරි සර්. හරිනේ. 42 මෙන්න ලේසි ප්‍රශ්න ටික 42 ගොපා එතකොට සෝය මේ මෝරු ගිතෙල් වෙඬරු එම ගන්නේ සර් මේ ගවයා මරලාද? නෑ ගවය මරලා නෙමෙයි ගන්නෙ කිරි වලින් හදන්නේ කිරි වලින් ගවයාගෙන් ගන්න කිරි තියෙනවනේ කිරි වලින් තමයි මේ සියලුම දේවල් නිෂ්පාදනය කරන්නේ හරිද? හරි සර්. මෝරු කියන්නේ මොනවාද? සර් මටත් මෝරු නේ මටත් මෝරු කියන්නේ මොනවද කියලා නෑ සර් වෙඬරු කියන්නේ. අපි දැන් ওই ගන්න වල 30 ඉන්ටර් කියන්නේ සර් බටර් වලට. බටර් චීස් මෝරු කියන්නේ මෝරු ගොලි වගේ තියෙනවා සහ පාට විටමින් වර්ගය. අවුනේ මට සයහන්නේ මෝරගොලි කියන්නේ කහපාට මෝර කියන්නේ කහපාට ගොලි ජාතියද කියලා. මෝර ගුලි කියලා තියෙන්නේ අර මේ අපිට වෙනම දෙන බෙහෙත් වර්ගයක් නේද මෝර ගුලි කියලා. ඔය මෝර තෙල් කියලා තියෙන්නේ නේද? ඔය හැම එහෙම පොඩක් වේලෙන ගතිය වගේ එනකොට දෙන එකක් නේද මෝර ගුලි නේ? ඒව නෙමෙයි නේ. ඒක සත්ව නිෂ්පාදනය. සර් මෝරගේ තෙල් නේද? අන්න හරි ඒකත් සත්ව නිෂ්පාදනයක් තමයි නේද? ඒකත් සත්ව කියන්නේ ඒක ඇවිල්ලා මේකට අදාළ මෝරගේ ඇඟේ තියෙන මොකද තෙල් වර්ගයලු. තෙල් වර්ගයක් නෝ. ඒකේ අර පෝෂණ ගුණය වැඩි එහෙමනේ. නේ මමත් ඒක නේද? ඔව් සර්. හරි. 42 එතකොට මෝරු කියන්නේ චීස් වර්ගය. ඒ
එතකොට සර් මෝරු කියන්නේ මොනවාද? මෝරු දැන් අපි ඔය මෝරු කියලා ගන්නෙත් ඔය දැන් අපි දැන් කිව්වා ඔය බටර් චීස් කියලා ගන්නවා ඉතින් තව තියෙන දුම් තෙල් කියලා අහලාද ඔයගොල්ලෝ එහෙම අහලා නැහැනේ දැන් නෑ සර්. බත් එහෙම හදනකොට ඉස්සර හදන්නේ දුම් තෙල් බත් කියලා දැනුත් තියෙනවා ඒක වෙලද පොලේ ඔව් සර්. ඒ තෙල් දාලා තමයි බත් එක හදන්නේ. ඒතකොට පොඩ්ඩක් අර අමුතු සුවඳක් වගේ එනවා නේද? සමහර වෙලකට කැමති සමහර වෙලකට කැමති නෑ. නේ? මම බලන්නම් පොඩ්ඩක් මේ YouTube එකේ ගිහිල්ලා මේක ගැන පැහැදිලි විස්තර මේ කොහොමද තියෙන්නේ කියලා තියෙනවා. තුනක් මම ඔයාලට දාලා දෙන්න. බලන්න. හරිද? බලන්න ගොපල්ලා ලෙස හැඳින්වුවේ කවුද? කවුද ගොපල්ලා කියලා කියන්නේ? අවයන් රැක බලා ගැනීම සහ උන්ට තනකොළ කැවීම ආදී දේ සිදු කරපු අයට අපි කියනවා ගොපල්ලන් කියලා. ලියා ගන්න 42 ගවයන් රැක බලා ගැනීම සහ ගවයන් රැක බලා ගැනීම සහ ගවයන් රැක බලා ගැනීම සහ තන කැවීම ආදීෙහි තන කැවීම ආදීෙහි නිරත වූ පුජ්‍යලයන් ගොපල්ලන් ලෙස හැඳින්වේ. හරි සර්. ළමයාට මේ පුතේ ඔයගලන්ට මේ පින්තූරේ පේනවද? ඔව් සර් හොඳට පේනවා. ඔව් සර් පේනවා කිරිදෙනුන් කියලා. කිරි දෙනෙක් ඉන්නනේ කිරි දෙනුන් නැත්තම් අපි කියනවා කිරි ගෙරි හරිනේ මේගොල්ලන්ගෙන් කිරි දවල තමයි ඔයගොල්ලන්ට දියර කිරි දෙන්නේ එතකොට යෝගට් හදන්නේ නේද චීස් හදන්නේ බටර් හදන්නේ මෙයා තමයි ඉතින් සමහර ඔව් මේ තියෙන්නේ පස්ගෝ රස ටික කිරි දී කිරි මෝරු ගිතෙල් වෙඩරු මේ ඉන්නේ ගව පාලනයේදී ගවයන් රැක බලා ගැනීම සහ තන කැවීම ආදී නිරත වූ පුජ්‍යලයෝ තමයි අපි ගොපල්ලා කියලා කියන්නේ මේ හරක් බලා ගන්න අය නේ මට දරුවෝ කියන්න පෙළපොත බලපු දරුවෝ මට කියන්න අනුරාධපුර රාජධානියේ පළවෙනි පාලකයා කවුද පණ්ඩුකාභය රජු. පණ්ඩුකාභය රජතුමා පොඩි කාලේ ළමා කාලේ ජීවත් වෙලා තියෙන්නේ කොහෙද? දොරමඩලාව නම් මොන ගමේද? අදින්න බබු ස්ක්‍රීන් එකේ දොරමඩලාව නම් ගොපලු ගමේ. හරිනේ? ඔව් අපි ඒකට උතන ලියා ගමු. උතන 42කට ලියා ගන්න. 42ට ලියන්න මහා වංශයේ එහෙම ලියන්න කේස් එකේ වෙන එකක් තිබ්බේ අර කවෙන් රට බලා ගැනීම සඳහා තන කැවීම 42ට මම පුතේ ලියා ගන්නේ මහා වංශයේ සඳහන් වන පරිදි පණ්ඩුකාභය රජතුමා ළමා කාලය ගත කර ඇත්තේ
දොරමඩලාව නම් දොරමඩලාව නම් දොරමඩලාව නම් ගොපලු ගමේය දොරමඩලාව නම් ගොපලු ගමේය හරි සර්. සර් ඒකේදී අර මේ එයා කියන්නේ පණ්ඩුකාභය කුමරුව හොයාගන්න බැරි මරන්නාමනේ. කියන්නේ වයසල ඔක්කොම කුමරුන්ව. එතකොට සර් පණ්ඩුකාභය කුමරුව කියන්නේ හැංගිලා හිටිය අර මේ ගහක බෙනියක් ඇතුළේ නේද? ඔව් ඔව්. ඒ වෙලාවේ ඒ පණ්ඩුකාභය කුමාරයාගේ ජීවිතය බේරුණු දෙවෙනි අවස්ථාවේ. ඔව් සර් ඊට කලින් අර ජල ක්‍රීඩාවේ යනකොට තමයි සර් ඒකත් උනේ. අවස්ථා තුනකදී පණ බේර ගන්නවා නේද? අවස්ථා තුනකදී ආ ජීවිතේ බේර ගන්නවා කියන දේ වංශ කතාවල කියන්නේ. හරිනේ? අපි අපුති 43ට 43 ප්‍රවාහන කටයුතු වලට යොදාගත් ගවයින් හඳුන්වා ඇත්තේ කෙසේද? ගැල්මීවුන් ගැල්ගොන්. ගැල්මීවන් ගැල්මීවන් ගැල්මීඋන් ලියා ගන්න. ඔව් ගැල්මීඋන් 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 නැත්නම් ගැල්ගොන් ගැල්ගොන් ගැල්මීඋන් ගැල්ගොන් හරිද? දැන් මට පුතාලා කියන්න මේ ගවයාගේ පිටේ තබාගෙන බාණ්ඩ රැගෙන යාමට මොකක්ද අපි කියන්නේ? අවලන ඒක පාට මාරු කරලා ලියා ගන්න එතනින්. පාට මාරු කරලා ලියා ගන්න ගවයාගේ පිටේ බාණ්ඩ රැගෙන යාම. පිටේ තබාගෙන ඕනේ නැද්ද? ගවයාගේ පිටේ බාණ්ඩ රැගෙන යාම. ගව මම මේ වචන අයින් කරා. මෙතන පිටේත් වැරදි උද. ගවයාගේ පිටේ බාණ්ඩ රැගෙන යාම. ගවයාගේ පිටේ බාණ්ඩ රැගෙන යාම. තවලම ලෙස හඳුන්වයි. තවලම ලෙස හඳුන්වයි. ගවයාගේ පිටේ බාණ්ඩ රැගෙන යාම තවලම ලෙස හඳුන්වයි. සර් ටයිම් එක වෙනස් වෙනවද? එහුනේ පුතේ. සර් ක්ලාස් ටයිම් එක වෙනස් වෙනවද? වෙනස් කරේ නැහැ නේ අපි නේද? අද සුට්ට මම හකට පරක් වුණා ඒකයි උනේ. අනිත් පන්ති ඉවර වෙනකොට පරක් වුණා ඒක නිසා. මේ තියෙන්නේ ගවයාගේ පිටේ තබාගෙන බාණ්ඩ රැගෙන යන මේක තමයි තවලම කියන්නේ. සර් ඔව්. සර් ওই රූපේ පොඩ්ඩක් ලොකු කරන්න පුළුවන්ද අපිට වෙන ඒවත් පේනවා. නෑ සර් හොඳට පේනවා. සර් ඒ PowerPoint එකේ සිස්ටම් එක සර් PowerPoint එක කොහොමද එහෙම පේනවද සර්? එමුදේ දැන් හරිනේ. හරි සර් දැන්. අනේ සර් දැන් පේන්නේ අට ටික. දැන් පේන්නේ දැන් අර කලින්ටත් වැඩි හොඳයි. හරිනේ. මේ ගවයාගේ පිටේ තියාගෙන බාණ්ඩ අරගෙන යන එකත් මේක තමයි අපි කියන්නේ තවලම කියලා. හරිනේ. බලමු දැන් 44 වෙනි ප්‍රශ්නේ 44 බලන්න. එක් භාණ්ඩ හා ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට විශේෂ හැකියාවක් ඇති පිරිස් හැඳින්වුවේ කෙසේද? ශිල්පීන් එක් භාණ්ඩ හා ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ විශේෂ හැකියාවක් ඇති පිරිස් හැඳින්වුවේ කෙසේද? ශිල්පී. දැන් මට කියන්න යකඩ කෑල්ලක් අරගෙන ඒක රත් කරලා තලලා
ඒකේ පිහියක් හදන එක්කෙනා කවුද? අම්මා අම්මාසිල අපි දැන් අපි නිකන් කියන්නේ කම්මල්කාරයෝ කියලානේ. හැබැයි අපි යන්නේ කම්මල්කාරය අර කාර්යය මේ කාර්යය කියලා කිව්වට අපිට මේ වැඩේ කරන්න පුළුවන් බෑ. ඒක කරන්න පුළුවන් විශේෂ හැකියාවක් එයාට තියෙනවා. ඒතර එයාලා කම්මල් ශිල්පී. ලී කෑල්ලක් අරගෙන කපලා යතු ගාලා මට්ටම් කරලා පුටුවක් හදන එක්කනේ. කඩු ශිල්පී. කාර්මික ශිල්පී. කඩු කාර්මික ශිල්පී. නේ? සිමෙන්ති වලට වැලි දාලා වතුර දාලා කවලම් කරලා අන්න කඩ වලින් කඩවල බැඳලා බිත්තියක් බඳින එක්කනේ. පෙදරේරු ශිල්පී. පෙදරේරු ශිල්පී. නේ? නූල් ටිකක් අරගෙන නූලෙන් නූල් එකට ගොතලා රෙදි වියන එක්කනේ. මහා ශිල්පී. නේ? ඔය පේශකාර්මික ශිල්පී. එවනේ පේශකාර්මික ශිල්පී. අපි අර සමහර වෘත්තීන් වලට වටිනාකමක් දීලා නැහැ පුතේ. අපේ රටේ වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවරුන්ට, නීතිඥයන්ට ඒවල ලොකු අපි තැනක් දීලා තියෙනවා. නේ? හැබැයි දැන් මම කියන්නේ ඒ වගේම තැනක් දෙන්න ඕනේ නේද? යකඩ කෑල්ලක් අරගෙන ඒක රත් කරලා ක්‍රමානුකූලව තලට අපිට පීය උදැල්ල නගුල හදලා දෙන එක්කෙනා එයත් විශේෂ වූ ශිල්පියෙක්. ඒ වැඩේ අපිට කරගන්න බෑ. නේ? හරිනේ? ඒකෝට ඒගොල්ලෝ ශිල්පී. නේ? ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ පාසලට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් සහතිකයක් අරගෙන නැහැ. නේද? දැන් ඉස්සරහට නම් එහෙමත් වෙනවනේ. දැන් තියෙන වෙනම කාර්මික පාඨමාලා තියෙන ඒවා හදාරලා නේද? සහතිකය ගත්තාම එයා ඒකට ශිල්පී. අපි හැම වෘත්තියකටම ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. හරිනේ? හරි. ඔකේ රුදේ. ලෝකුරුවන් ශිල්පීන් ගැන කවුද? ලෝකුරුවන් කියලා කියන්නේ යකඩ වලින් වැඩ කරන අයනේ. යකඩ වලින් වැඩ කරන අය ලෝකුරු ශිල්පී. නේ? ලෝකුරුවන් පැරණි වචනේ. ලෝකුරුවන්. නැත්නම් අපි කබර කියලා කියනවා කබර. කබර කියලා කියන්නේ කම්මල් කරුවට. ඒ මතකද පණ්ඩුකාභයතුමාගේ කාලේ කම්මාර දේව කියලා මතකද? පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර නිර්මාණය කරද්දී ඒ කම්මාර දේව කියන දේවාලයක් ඉදි කරන්නේ. මතකයිද? මතකයි. අර කම්මල් වැඩ කරපු අය අදහන දෙවියෝ තමයි කම්මාර දේව. ඒ නිසා කම්මල් වැඩ කරනට කබර කියලා කියනවා. හරිද? හරි. අන්නට හතර අස්සල මාටි වලට තමයි හැදුවේ. අන්න හරිද? ඊට පස්සේ මුදේ බලන්නකෝ කර්මාන්ත බිහිව තිබුණේ කවර ප්‍රදේශ ආශ්‍රිතවද? ආමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි ප්‍රදේශ. අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි ප්‍රදේශ කර්මාන්ත බිහි වී තිබේ. අන්න හරි. ඕනම කර්මාන්තයක් උතේ පිහිටන්නේ ආරම්භ වෙන්නේ ඒ කර්මාන්තයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි ප්‍රදේශ වල. දැන් මම ඉන්න ප්‍රදේශයේ තියෙන තේ කර්මාන්තය. තේ කර්මාන්ත ශාලා. ඒ මම ඉන්න ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලා තියෙන හේතුව තමයි අපි ඉන්න ප්‍රදේශවල මිනිස්සු ගොඩක් කරන්නේ තේ වගාව. ඒ තේ වගාව කරාම තේ දළු. තේ දළු තමයි තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන අමුද්‍රව්‍ය. ඒ නිසා නිතරම කර්මාන්ත නිර්මාණය වෙන්නේ කර්මාන්ත බිහි වෙන්නේ අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගන්න පුළුවන් ප්‍රදේශවල. හරිනේ? අපි ලියාගමු 45. කර්මාන්ත පිහිටා ඇත්තේ කවර ප්‍රදේශවල ලියන්න කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි ප්‍රදේශ ආශ්‍රිතව කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගත හැකි ප්‍රදේශ ආශ්‍රිතව. හරි සර්.
පේනව නේද? ඔව් සර්. හොඳට ඇහෙනවා. ඔව්. අන්න. අඩේ ඉන්න. ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් අනික් අනිකට උඹ යනකොට අනික් අනිකට උඹ යනකොට පාර කියන්න තෝනෙන් පාර කියන්න කෙවිතෙන් පහල උඹේ පිනු දැක්කම හිනහුණාලුම ලාඩම් නැති උඹේ පාකුර ගල් කන්දෙදි රිදෙන තරම් උඹේ කඳුළු මට කියද්දි උඹට හොරෙන් අඬනවා මං පාර කියන්නේ තෝනෙන් පාර තියන්නේ කෙවිතෙන් කිරට ඇන්න බරට කළගුණ මං සලකන්න බැරි බර දෙන මේ විජකර උඹේ කරෙන් ගලවන්නම් උජාරුවට දුව පනින්න ගෙජි වැලක් පලදන්නම් පාර කියන්න තෝනෙන් පාර තියන්න කෙවිතෙන් පාන්දර ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් අනික් අනිකට උඹ යනකොට අනික් අනිකට උඹ යනකොට පාර කියන්න තෝනෙන් පාර තියන්න කෙවිතෙන් පාර කියන්න තෝනෙන් පාර තියන්න කෙවිතෙන් පාර ගොඩක් ඒවලා ගත්තනේ එකක් තමයි එතන තිබුණේ කරත්තයක්ද තිරික්කලයක්ද මොකද්ද තිබුණේ? තිරික්කලය. ඔව් තිරික්කලය. ඒක තිරික්කලේ ගැට ගහලා ඉන්නේ මේ කිරිගෙරිද ගැල් මීඋන්ද? ඒක අපි දැක්කා එතකොට අර කිරි දෙනකගෙන් කිරි දොවන එක අවස්ථාවකුත් නේද? අම්මා කෙනෙක් කිරි දෙනකෙන් කිරි දොවන ඒව තමයි ඇවිල්ලා කිරි කියලා අපි කියන්නේ. කිරි පස්ගෝ රස වලින් එකක් කිරි. එතකොට ඒකේ ඔයගලගේ ගැල් ගොන් ගැල් මීඋන් එල්ල දෙන ඔක්කොම ටික ප්‍රශ්න නිරාකරණය කරනවානේ. අපි අර පුතේ 46 වෙනි ප්‍රශ්නෙට
අතීතයේ පැවති කර්මාන්ත ආශ්‍රයෙන් පහත වගුව සම්පූර්ණ කරන්න. එහෙමනේ. අතීතයේ පැවති කර්මාන්ත ආශ්‍රයෙන් පහත වගුව සම්පූර්ණ කරන්න. ඒතර වගුවේ දීලා තියෙනවා කර්මාන්ත කියලා දීලා තියෙනවා. නේද? කර්මාන්ත කියලා දීලා තියෙනවා. නේ. සර් ඒකට පොතේ ක්ලිනික පුරවන්නද? ඔව් ඒක පුරවන්න ඕනේ පුතේ. නේද? මේක පුරවන්න ඕනේ. මෙතන මෙන්න මේ ප්‍රශ්නේ නේද? තාපල්ලෙහාට ඔව් මගේ මැෂින් එක පොඩක් පුතේ අවුල් වෙලා තියෙනවා. ගමන් වැඩ කරන්නේ නැතුව යන්න. ස්ක්‍රෝල් එක වල වැඩ කරාම හරි. එන්න මෙතන මේකේ අතීතයේ පැවති කර්මාන්ත ආශ්‍රයෙන් පහත වගුව සම්පූර්ණ කරන්න. එතකොට ලියන්න එපා ඉස්සෙල් බලන්න. මට කියන්න පෙළපොත බලලා මෙතනට එන කර්මාන්තය මොකද්ද පුතේ? ලෝහ ලෝහ කර්මාන්ත. කර්මාන්තය. ඒතර ලෝහ වර්ග තියෙනවනේ. යකඩ කියන්නේ ලෝහයක්. තඹ කියන්නේ රිදී කියන්නේ ලෝහයක්. එහෙමනේ රන් කියන්නේ ලෝහයක්. එතකොට මේ ලෝහ ලෝහ වලින් වැඩ කරන අය ගත්තාම යකඩ වලින් වැඩ කරන කට්ටිය කවුද? රන් විදි. කම්මාර. ලෝහුරුව. යකඩ වලින් වැඩ කරන කට්ටිය ලෝකුරුවන්. ඒක යකඩ වලින් වැඩ කරන කට්ටිය මොනවද නිෂ්පාදනය කරන්නේ? පොරව කඩුව පොරව දැකති තවත් ලෝහයක්නේ රන් කියන්නේ. රන් වලින් වැඩ කරන අය කවුද? ස්වර්ණකාර. ස්වර්ණකාර. ඒගොල්ලෝ මොනවද හදන්නේ? හිස පලඳුන ආදිය ඒකට තඹ කියන්නේ තඹ වලින් වැඩ කරන අය. තඹ කර ඒගොල්ලෝ තඹ නිර්මාණ කරනවා. තඹ නිර්මාණ කරනවා. එතකොට මට කියන්න මැටි වලින් වැඩ කරන අය. කුඹල්ලු කුඹකාර. කුඹකාර කුඹල්. ඒගොල්ලෝ නිෂ්පාදනය මුළු කඩොල් වලක්. ඒතර උක් වලින් වගා කරන අය උක් ශිල්පීන් කියලා අපි කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. උක් වගා කරන කට්ටිය උක් ශිල්පීන් කියන්නේ නැහැ. කපු වලින් නිෂ්පාදනය කරන කට්ටිය ඒකාර රෙදිපිලි. මණික් නිර්මාණය කරන කට්ටිය මණිකර. මණික් කැපීම මණික් ගැරීම තමයි ඒගොල්ලෝ සිද්ධ කරන්නේ. ඔව් හරි. අපි ලියා ගමු ටිකක් වෙලා යයි. ඒක ලියා ගන්න ඕනේ නේද? ටිකක් වෙලා යයි. අපි ඒක ලියා ගමුද? පටන් ගමුකෝ. ඉස්සෙල්ලම ලියන්න කර්මාන්තයේ ලෝහ. කර්මාන්තයේ ලෝහ. එතන යටින් ලියන්න ඒක කොතන යටින්ද? ලෝහ වලට යටින් ලියන්න ඉඩ නැහැ. ඒ යටින් ලියන්න. ඔය යටින් හරි ඔය කියන කාර්ය යටින් ලියන්න. යකඩ තඹ රන් රිදී. හරි සර්. මැණික් නෑ කලබල වෙන්න එපා. ඉතින් පළවෙනි විතරක් වෙලෙමු නේ. සර් වගුවේ මේ කර්මාන්ත කියන එක වෙන පාටකින් ලියලා ශිල්පීන් කියන එක වෙන පාටකින් ලියන්නද? හරිනේ. මෙන්න මේක ලෝහ යකඩ තඹ රන් රිදී. හරිනේ. මේ වගේ මේ පෙළ පොතේ දින එක මම ගත්තා. ලෝහ කියලා ලියලා ඒක යකඩ තඹ රන් රිදී. හරිනේ.
ශිල්පීන් වල යකඩ වැඩ කරන්නන් අපි කියන ලෝකුරුවන් කියලා. යකඩ වැඩ කරන අය ලෝකුරුවන්. කම්මාර ඔව් කම්මාරත් හරි බොහොම හොඳයි. යකඩ වැඩ කරන අය ලෝකුරුවන් ඒගොල්ලෝගේ නිර්මාණ තමයි මේ පැත්තේ තියෙන්නේ. කෘෂි උපකරණ, කැටි පොරෝ දෑ කැටි නගුල් කියන කෘෂි උපකරණ. දුන්නු කඩු පලිය එල්ල කියන යුද උපකරණ. මේවා යුද උපකරණ. කියන්නේ මොකද්ද? එතෙ පලිය කියන්නේ මොකද්ද? පලිය කියන්නේ යුද්ධෙදි පුතේ අපි ආරක්ෂා වෙන්න පාවිච්චි කරන එකනේ. දැන් ප්‍රතිවාදියා මොකින් හරි ගහනකොට රතේ තියෙන ලොකු රවුමක් වගේ එකක්. ඔව් සර්. දැකලා තියෙනවා සර්. දැන් එලාට දුටු ගමු චිත්‍රවල එහෙම තියෙන්නේ. නේද? යුද්ධකදී පාවිච්චි කරන උපකරණයක්. ඒක ලියලා පුතේ මේ වෙන් කරගන්න ලස්සන මට මේ අද වැඩ ගොඩක් තිබුණා ඒක පිළිවෙලට හදා ගන්න ඕනේ නෑ ඔයගොල්ලන්ට. හරිනේ? යකඩ වලින් වැඩ ලෝහ යකඩ වැඩ කරන්න ලෝකුරුවන් මේගොල්ලෝ කරන්නේ මේ කෘෂි උපකරණ හදන එක දුනු කඩු පලිය හෙල්ල වගේ නිර්මාණ කරන එක. ඊට පස්සේ රත්තරන් වැඩ කරන්නන් රන්කරුවන් නැත්නම් සරණකාර. රත්තරන් වැඩ කරන්නන් රන්කරුවන් නැත්නම් සරණකාර. ඒගොල්ලෝ හදන්නේ අප ඕකම ලියන්නද ඔය ඕක සම්පූර්ණයෙන්ම ඒ පුතේ දැන් අපි දැන් යකඩ වැඩ කරන්න ලෝකුරුවන් රත්තරන් වැඩ කරන ඒ ඔක්කොම ලියන්න ඕනද නැත්නම් මෙතන මෙහෙම පුතේ මෙතන ලෝකුරුවන් කියන ගාවේ එකක් ඉවරයි ලෝකුරුවන් ගාවෙන් එකක් ඉවරයි ඊට පස්සේ තමයි අනිත් එක යන්නේ නේ ඒ රත්තරන් වැඩ කරන්න රන්කරුවන් සරණකාර කියලා ලියා ගන්න ඕනේ ඕක ඒගොල්ලෝ හදන දේවල් තමයි මාල වලලු කරාබු ඉස්පලදන ආදී. සර් ඩිග්‍රී වලට පොඩ්ඩක් දාන්න. රිදී වලට ඔව් සර්. එමුනේ අපිට මට. ඕකේ දැන් සර් තියෙන යකඩ තඹ රන් රිදී කියලා. ඔව්. ඕකේ දැන් තියෙන සර් යකඩ රත්තරන් තඹ විතරනේ. විතරයි. අපේ මම අරන් දීපුවේ පෙළ පොතේ තියෙන ටික විතරයි. පෙළ පොතේ තියෙන ටික විතරයි අරගෙන තියෙන්නේ. හරිනේ? තව තියෙනවා ටින් තියෙනවා. එහෙම තියෙන ටින් වලින් වැඩ කරන අය තොපොස කියලා කියනවා. ඒ වගේ ටිකක් තියෙනවා. අපි එච්චර දුර යන්න ඕනේ නැහැ. ළමයි මේ ටික ලියාගෙන ඉවරද? තඹ වලින් තඹ ආස සිල්වි තඹ කර තඹ නිර්මාණ කියලා මේ ටික ඉවරද පුතේ? තාම නෑ. ඔව් සර්. ඉවරයි සර්. පෙළ පොතේ තියෙනවා පෙළ පොතේ තියෙනවා. සර් සමහර වෙලාවට කැඩි එන්නේ. නෑ සර් හොඳයි. නෑ මම සමහරට කතා කරන එක මුත්තේ කැඩි ඇහෙනවා. ඒකයි මම ගොඩක් අනේ නෑ හොඳට සමහරට මම එහෙම තමයි කතා කරන්නේ. මගේ වචන සමහර වචන අන්තිම ටික ඇහෙන්නේ නැහැ. එහෙම වෙනවක් නේද? මේක ලියාගන්න ඉවර නම් මට හරි කියලා කියන මම රයිට් එකට දාන්න. ඉවරයි සර්. හරි සර්. ඒ වගුවේම ඉති යට කෑලේ ලියන්නේ කර්මාන්තය මැටි ශිල්පීන් වලන් සාදන්නන් කුම්භකාර නැත්තම් කුඹල්ලු ඒගොල්ලෝ තමයි උළු ගඩොල් වලන් වගේ දේවල් හදන්නේ. සයිකත් ලියන්න ඕනද? ඔව් ලියන්න. ඉඩ නෑනේ. ඊටම ඉවරද? ඊට මදි උනාද? ඉඩ මදි. එහෙමද? ඊට මදි වුණා නම් විතරයි ලියන්න පුළුවන්. කප්පු මැණික් කර්මාන්ත ලියන්න ඉඩ නැහැ. ඉඩ නැද්ද? පොඩි ඕසර් පොඩි වගුවක් නිසා ලියන්න ඉඩ මදි. ලියන්න ඉඩ දිනවා. අපි ලියන්න පුළුවන් ටික ලියාගමුකෝ නේද? ලියන්න පුළුවන් ටික ලියාගමුකෝ. තව මේක ලියාගත්තට පස්සේ ඉතින් ඉවරයිද? ඔව් සර්. අනිත් එක දාන්න පුළුවන්ද? ඔබ අනිත් එක දාන්න ලියා ගන්න බැරි නම් මේ අකුරු චූටි කරලා අරේ මේ හැමතැනම ලියන්න එපා පුතේ. ලියන්න බැරි නම් ඕනේ නැහැ.
ලියා ගන්න බැරි නම් ඒ ටික ලියන්න යන්න එපා. ලියන්න පුළුවන් අය නම් ලියා ගන්න. මේක මට තේරෙනවා. ඒ ටික දාන්න පුළුවන් සර් දැන් අනිත් ටික දැන් සර් කියපු. නැත්තම් පස්සේ ඉමේට මේ කොලේක ලියලා ඔතන අලවන්න පුළුවන් නේ ඔයගලන්ට. පෙළ පොතේ තියෙනවා ඒ ටික ළමයිලා. පොතේ තියෙන ටික නේද? පොතේ තියෙන පොතේ තියෙන. ඔයගලගේ පෙළ පොතේ තියෙන 10 පිටුවේ 9 පිටුවේ මම අරන් තියෙන 10 9. මේ පෙළ පොතේම මම එහෙම් පිටින් අරන් තියෙන පාටක් තියෙන පෙළ පොතේ පාටමනේ. කොළ පාටින් තියෙන මැටි ටික, දම් පාටින් තියෙන කපු මැණික් ටික. සර් අනිත් වගෝ දාන්න පුළුවන්ද? ඔච්චරයි නේ මෙච්චරනේ තියෙන්නේ. සර් තාවක් වන්නයිද? නෑ ඉවරයි. ඔච්චරයි. එතකොට සර් මේ රන් රිදි? ඒක අපි කලින් දැම්මනේ. ආයෙ ආයෙ දාන්නවද? ඔව් සර්. හා සර්. ඔව්. සර් ඔක්කොම ලිව්වා කපු වෙනකන් ලිව්වා මේ මැණික් ලියන්න එක රුලක් මදි ඒක ගහගන්නද? ඔව් කමන්නේ නැහැ නේද? කමන්නේ නැහැ මොකද? නේදුල කමන්නේ නැහැ. දැන් ළමයි මේ ටික හරිද කියලා මට කියන්න කොහොමද දැන් හරිද කියලා? හරි සර්. හරි සර්. මේ මේක පැහැදිලි නැද්ද කියලා මට කියන්නකෝ. සර් මට මුකුත් පෙන්නේ සර් අපිට පේන්නේ සර් අපිට පේන්නේ සර් වග්ගෝ විතරයි. හරි හරි. විනාඩි. අපිට අර වගුව පේ ඔව් හරි මට තේරුණා. මට කියලා දෙන්න ඕනේ කියලා අන්තිමට ඒක මම කියන්නේ. සුද්ධි වෙලාවක් කියලා. මාතනින් මේ එනකොට මේ පොඩි වැරද්දක් කරගෙන ආවා. සර් ඔයින මං ඉන්න. සර් අපිට පේන්නේ සර් කළු කොටුවක් විතරයිනේ. මට පේන්නේ නැද්ද? ස්ක්‍රීන් ෂෙයාර් වෙන්නේ නැද්ද? අනේ නෑ සර් කළු කොටුවක් පේන්නේ. පාට කොටුවක් පේනවා. පාට වගේ ඉරියගේ ගින් පේනවා ඉතින් පේන්නේ. ආදනින් පාට කොටුවක ඉරිගිය සර් ස්ටොප් කරලා සර් ආයෙත් කරන්න බලන්න සර්. ඒක දැන් බලන්න ඕනේ. ආයි බලමු මේක. දැනුත් පුතේ දැන් හරි නේද? හරි සර්. හරි සර්. දැන් හරි. වගුව විතරයි සර් පේන්නේ. ඔව්. දැන් සර් කම්මල් කර්මාන්තය හැමදෙරු කියලා එකක් පේනවා. දැන් පේනවනේ? ඔව් සර්. කළු පාට කොටුවක්. පේන්නේ. සර් නිල් පාට වගේ එක ආයෙත් අවශ්‍යයි. ඔව් සර් ඉරිගියපු එක. ඒක උනත් අද වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ අපිට නේද? සර් ලොකු කරන්නේ නැතුව පෙන්වන්න බැයිද? ආයෙත් එහෙම වුණොත් හරියයි. එහෙම වුණොත් නම් සාර්ථක වෙයි. මට මේ වැඩ ටික කරලා දෙන එක්කෙනාද මං ගාව නැහැ ඒක වෙලා තියෙනවා. මම මෙහෙම දාන්නම් නේද? මෙහෙම දාන්නම්.
උලන් නැස. කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න මුළු ගතම වෙනසුනා දහඩියෙන් නැහැවුණා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න පෙහසිලා දුතු නිගලා කම්මලේ යකඩ තලා පෙහසිලා දුතු නිගලා කම්මලේ යකඩ තලා පාන්දරින් නැගිටලා දෙවියන් වැඳ පුදලා දරුවන් මුව සිඹලා ගිනි මැලය දල්වලා යකඩ ගිනියම් කරලා උන්ටලාඩම් හදලා ගැලක පණු උපදවලා දවසේ වැඩ ආරම්භ මොකද්ද වුණේ? මොකද්ද වෙනවා සවුන්ඩ් එක කැඩි කැඩි ඇහෙන්නේ සර්. ඔවුන් බෙදරනවා වගේ වෙනවා. සද්දයක් එනවා. ආනසර් දැන් කළු පාට කොටු 3ක් තියෙනවා. සර් මේ පාට කොටුව ආපහු වෙනවා. දැන් ඔයගොල්ලෝ පේන්නේ නැහැ නේ? ඒ කියන්නේ සර් පේනවා. පේනවා සර් රින් ගාන සද්දයක් එනවා. පේනගත්ත බොඳ වෙලා පේන්නේ. හරි දැන් කම්මල දැක්කට නේද මෙතන විදිහේ තමයි ලින්ක් ඇති නේද? හරිනේ. මේ බලමු මෙන්න මෙතනට ඇවිල්ලා මම මේක මොකක් හරි අවුලක් නැති. මෙන්න මේක බලන්න මෙන්න මේක මට කියන්නේ මොකද්ද වෙන්නේ කියලා. කුඹල් කර්මාන්තය. උඹා කර්මාන්තය. ඒක පේන්නේ නැද්ද උදේ? එක පේනවා සර් හොඳට පේනවා. හොඳට නාස අකුරු ටික නැතද ඔයගොල්ලන්ට මේ ඉස්සරහල ශිෂ්‍යත්වයට තරහන් මතක ජයසන් නේ හරි මැටි වලන් හදන හැටි දැන් දැක්කනේ සකබෝරුව දැක්ක නේද මැටි පාගලා අනලා පදම් කරලා හදන එක පෙළ පොතේ පින්තූරෙකුත් තියෙනවා නේ හරිනේ සර් දැන් ඔය වගේම පින්ගන් මෙල් වලින් දැන් ඔය කෝප එහෙම ඔය පින්ගන් එහෙම හදනවනේ ඒ වල සර් මැෂින් දාලා හදන්නේ. ඔව් මේ අපි සාම්ප්‍රදායික ක්‍රමයක පුතේ මේ හැම එකක්ම අද වෙනකොට වෙනස් වෙනවා නේ අද වෙනකොට හැම එකක්ම තාක්ෂණයත් එක්ක වෙනස් වෙලා අපි මේ බැලුවේ පරණ ක්‍රමේ ඔව් පරණ ක්‍රම හරිනේ අපි වෙනස බලමු එක මොහොතට පැහැදිලිව දාලා බලමු මේ අපි 47ට පුතේ 47 මට කියන්න වෙළඳාම ප්‍රධාන වශයෙන් බෙදී ගිය කොටස් දෙක අභ්‍යන්තර වෙළඳාම හා අභ්‍යන්තර වෙළඳාමයි විදේශ වෙළඳාම දේශ වෙළඳාම ඔව් මෙහෙම ගන්න පුතේ රට ඇතුළ ලියන්න එපා රට ඇතුළත කළ වෙළඳාම ඒකට මොකක්ද අපි කියන්නේ අභ්‍යන්තර රට ඇතුළේ වෙළඳාම ඒක නැත්නම් මේ රට ඇතුළේ කරන වෙළඳාම රට ඇතුළත කරන වෙළඳාම අපි කියන මොකක්ද දේශීය වෙළඳාම ඔව් දේශීයද අභ්‍යන්තරද මොකක්ද නේ ඇතුළත කරන වෙළඳාම දේශීය වෙළඳාම නැත්නම් අභ්‍යන්තර වෙළඳාම හරිද ඊළඟට අපි වෙනත් රටවල් එක්ක දැන් මේක වෙන රටක් නේ මේක වෙන රටක් අපි මෙයාගෙන් මෙයත් එක්ක කරන වෙළඳාම මොකද්ද විදේශ වෙළඳාම නැත්නම් බාහිර වෙළඳාම එහෙමනේ එතකොට වෙළඳාම බෙදෙන ප්‍රධාන කොටස් දෙකයි රට ඇතුළත සිදු කරන වෙළඳාම. ඒකට අපි දේශීය වෙළඳාම කියලා කියනවා අභ්‍යන්තර වෙළඳාම. රට වෙනත් රටවල් සමග කරන වෙළඳාමට අපි කියනවා විදේශ වෙළඳාම. විදේශ වෙළඳාම කියලා අපි ලියාගමු 47 වෙළඳාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙළඳාම ප්‍රධාන වශයෙන් බෙදී ගිය කොටස් දෙක නම් කරන්න ලියන්නේ 1
පළවෙනි එක රට ඇතුළත සිදු කළ වෙළඳාම්. රට ඇතුළත සිදු කළ වෙළඳාම්. රට ඇතුළත සිදු කළ වෙළඳාම්. හරි. එතන ඉස්සරහින් හරි ඊළඟ යට රූලෙන් හරි පුතේ ලියා ගන්න අපි ඒකට කියන මොකද්ද? අභ්‍යන්තර වෙළඳාම්. අභ්‍යන්තර වෙළඳාම්. ඔව් අභ්‍යන්තර වෙළඳාම්. අභ්‍යන්තර වෙළඳාම්. අභ්‍යන්තර වෙළඳාම නැත්නම් දේශීය වෙළඳාමකොත් හරි. අභ්‍යන්තර වෙළඳාම නැත්නම් දේශීය වෙළඳාම කිව්වත් හරි. සර් වරහණක් දාලා ලිව්ව කමක් නැහනේ. කමන්නේ. ඔන්න මයික් එක ඔන් වෙලා. හරි දෙවෙනි එක උදේ ලියන්න රටින් පිටත විදේශ රටවල් සමග සිදු කළ වෙළඳාම. විදේශ රටවල් සමග සිදු කළ වෙළඳාම. රටින් පිටත විදේශ රටවල් සමග සිදු කළ වෙළඳාම. Excuse me sir. සර් අපේ රටේ සර් මේ රජවරු කීයක් රජකම් කළාද? රජවරු කී දෙනෙක් රජකම් කළාද කියන එකේ නඩේකට දෙන්න. හා සර්. මම ගාවට තියෙන පොඩි පුතක් මේ ලංකාවේ රජවරු සහ පාලකයෝ කියලා. වෙනවා. ලංකාවේ සහ පාලක මේ වගේ එක පොත් තියෙනවා. මේවයි ප්‍රමිතිය ගැන අපිට පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මේවා හරියටම හරිද කියන වගේ පොඩි ප්‍රශ්න. එතන මේ මංගාව තියෙන පොතේ අන්තිමට ඉන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ. එතන දීලා තියෙන රජවරුම 179ක්. සර් මංගා 179. ඔව්. එතන මේක සංඛ්‍යා පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් පුතේ. සමහර රජවරු රජ වෙලා තියෙන්නේ දවසක් වගේ කාලයක්. ඒතර සමහර පොත්වල ඒගොල්ලෝ රජවරුස පිළිගන්නේ නැහැ. සමහර කට්ටිය පිළිගන්නවා. හරිද? අපි දල වශයෙන් මතක තියාගමු රජවරු 180ක් පමණ. නේ? දල වශයෙන් ඒක තර්ක කරලා ඕකේ. 180ක් කියලා ගමු. ඔව් 180ක් වගේ ප්‍රමාණයක්. ඒක පොඩි අඩු වැඩි වීම වෙන්න පුළුවන් එක පොත්වල. හරි. ඔය තියෙන ලංකා ඉතිහාසය කියලා තියෙනවා මේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ පොතක්. ඒක නම් ගොඩක් තියෙන තොරතුරු නිවැරදි. සර් මගේ පොතේ තියෙන 160 දෙනෙක්. 162යි. ඔය වගේ පොඩි වෙනස්කම් තියෙන ඒවා ඉතල ඒව සලකන්න එපා. සමහර කට්ටිය පටන් ගන්නේ පණ්ඩු කාපයකින්නේ. සමහර කට්ටිය පටන් ගන්නේ විජයකින්. හරි ඒක වෙනස් වෙනවනේ. හරිනේ. එතකොට රටින් පිටත විදේශ රටවල් සමග සිදු කළ වෙළඳාම කියලා ලියලා ඒක ඉස්සරහට මොකද්ද? බාහිර වෙළඳාම. බාහිර වෙළඳාම. බාහිර වෙළඳාම. සර් විදේශ වෙළඳාම ඒක හරියට නිකන් කියන්නකෝ බාහිර වෙළඳාම ඇලයිරක් විදේශ වෙළඳාම. විදේශ වෙළඳාම. දේශීය වෙළඳාම කිව්වොත් ඒකේ විරුද්ධ වචනේ විදේශ වෙළඳාම.
අභ්‍යන්තර වෙළඳාම කිව්වොත් බාහිර වෙළඳාම. හරිද? රට ඇතුළත සිදු කරන වෙළඳාම කිව්වොත් රටින් පිටත විදේශ රටවල් සමග කරන වෙළඳාම. පැත්තට අමාරු නෑ ලේසි ප්‍රශ්නයක් ඒක. දැන් මට ළමයි ලියගෙන ඉවරද? ඔව් සර්. මට ඊළඟ ප්‍රශ්නේ වෙනවා 48 අභ්‍යන්තර වෙළඳාම බහුලව සිදු වූයේ කවර ආකාරයකද? හුවමාරු ක්‍රමයට. හුවමාරු ක්‍රමයටද? භාණ්ඩ හුවමාරු අභ්‍යන්තර වෙළඳාම බහුලව සිද්ධ වුණේ භාණ්ඩ හුවමාරු ක්‍රමය මගින්. කාසි භාවිතය ඉතා සුළු වශයෙන්. ඒකට ඉස්සර වෙළඳාමේදී මෙන්න මෙහෙමයි. දැන් හිතන්නකෝ එක මිනිහෙක් වළං හදනවා. හරිද? තව එක්කෙනෙක් රෙදි නිෂ්පාදනය කරනවා. දැන් මෙතනදී වෙළඳාම වෙන්නේ වළං නිපදවන එක්කෙනා රෙදි එක්කෙනාට වළං දීලා රෙදි එක්කෙනාගේ වළං නිපදවන එක රෙදි ගන්නවා. වළං දීලා රෙදි ගන්නවා, රෙදි දීලා වළං ගන්නවා. හරිද? අභ්‍යන්තර වෙළඳාම බහුල වශයෙන් වෙලා තියෙන්නේ භාණ්ඩ වලට භාණ්ඩ හුවමාරු කර ගැනීම සුළු වශයෙන් තමයි මුදල් භාවිතා කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? අද වෙළඳාම සිද්ධ වෙන්නේ බහුල වශයෙන් මාරුව අවම වෙලා මුදල් වලට. අද සුළු වශයෙන් තමයි භාණ්ඩයකට භාණ්ඩ හුවමාරු වීම සිද්ධ වෙන්නේ. නේ? අද අනිත් පැත්තට ගිහිලා තියෙන්නේ. එදා අභ්‍යන්තර වෙළඳාම බහුල වශයෙන් කළේ භාණ්ඩ හුවමාරු ක්‍රමය මත. ලියා ගන්න පුතේ 48 අභ්‍යන්තර වෙළඳාම බහුලව සිදු වූයේ කවර ආකාරයකද? ලියන්න. භාණ්ඩ හුවමාරු ක්‍රමයට. භාණ්ඩ හුවමාරු ක්‍රමයට. භාණ්ඩ හුවමාරු ක්‍රමයට. භාණ්ඩ හුවමාරු ක්‍රමයට. එතකොට රූල් දෙකක් තියෙනවනේ. එකක ලියුව භාණ්ඩ හුවමාරු ක්‍රමයට කියලා. ඊළඟ රූලේ ලියන්න පාට මාරු කරලා කාසි භාවිතය ඒක වෙන පාඩකෙන් විශේෂ කළේ. ඔව් එතන ඊළඟ රූලේ කාසි භාවිතය ඉතා සුළු වශයෙන් තිබුණි. කාසි භාවිතය ඉතා සුළු වශයෙන් තිබුණි. කාසි භාවිතය ඉතා සුළු වශයෙන් තිබුණි. හරිනේ? උදේ අපි යමු 49ට. අතීතයේ පැවති වෙළඳ නගර දෙකක්. අනුරාධපුරයයි මාගමයි. ඊයගෙන අතීතයේ පැවති වෙළඳ නගර. කියන්නේ වෙළඳාම දියුණු වෙච්ච නිසා බිහි වෙච්ච නගර. වෙළඳාම දියුණු මට්ටම දියුණු නගර. අනුරාධපුර මාගම. අනුරාධපුරයයි මාගමයි. අනුරාධපුරයමයි මාගම වර්තමානයේ අපි කියන්නේ තිස්සමහාරාමය කියලා. ලංකාවේ රාජධානියනේ අනුරාධපුර රාජධානිය මාගම රාජධානිය. නේ. දැන් මට කියන්නේ 50 වෙනි ප්‍රශ්නේ සර් මාගමට දැන් කොහොමද කියන්නේ? තිස්සමහාරාමය. මාගම කියන්නේ උණු ප්‍රදේශයට. ඒ කියන්නේ දකුණු පළාතට ගිනිකර පළාත් වලට ඈත් වෙන්නේ. ඔව්. මාගම් පුරවරයේ 51 වෙළඳ නගර අතීතයේ හැඳින්වුවේ කෙසේද? අනේ මට උත්තරයක් කියන්න ලියන්න එපා.
වෙළඳ නගර අතීතේ හැඳින්වුවේ කොහොමද? නිගම අන්න හරි. වෙළඳ නගර අතීතේ හැඳින්වුවේ නිගම කියලා. නිගම. වෙළඳ නගර අතීතේ හැඳින්වුවේ කෙසේද? නිගම. නිකම නෙමෙයි හොඳේ. නිගම. දැන් පුතේ මේ වෙළඳාම් කරන වෙළඳෝ ඉන්නවනේ. දැන් මේ ඉන්නේ අපේ තු මේ වෙළඳාම් කරන එක්කෙනෙක්. අපිට මෙයා මේ ලූණු වෙළඳාම් කරන එක්කෙනෙක්. ලූණු මෙයා ඇවිල්ලා කරවල වෙළඳාම් කරන එක්කෙනෙක්. මෙයා ඇවිල්ලා රෙදිපිලි වෙළඳාම් කරන එක්කෙනෙක්. මේ ඉන්නේ අපි හිතමු ආභරණ වෙළඳාම් කරන එක්කෙනෙක්. දැන් මේගොල්ලෝ එකට එකතු වෙලා සංවිධාන හදාගෙන තියෙනවා. වෙළෙන්ද එකතු වෙලා හදාගෙන තියෙන වෙළෙඳ සංවිධාන. ඒක අදත් තිබුණා ඉස්සරත් තිබුණා. නේ? බලන්න 51 ප්‍රශ්නේ. වෙළඳාමට සම්බන්ධ අය වෙනම කණ්ඩායම් ලෙස සංවිධානය වූහ. එවැනි වෙළඳ සංවිධාන හැඳින්වුවේ කෙසේද? උගනමින් අන්න හරි. අතීතේ වෙළෙන්ද එකතු වෙලා හදාගන්න වෙළඳ සංවිධාන හඳුන්වලා තියෙන්නේ කොහමද? උගනමින්. අතීත වෙළඳ සංවිධාන හැඳින්වූ නම ලියා ගන්නකො 50 වෙනි ප්‍රශ්නේ. ආයිත් කියනවාද? ප්‍රශ්නද 51 පුතේ 51. වෙළඳාමට සම්බන්ධ අය වෙනම කණ්ඩායම් සංවිධානය වූහ. එවැනි වෙළඳ සංවිධාන හැඳින්වුවේ කෙසේද? අපි ඒ වගේ වෙළඳ සංවිධාන වලට කිව්වේ උග කියලා. හරි. වෙළඳ සංවිධාන ගත්තාමත් පුතේ වර්ග දෙකක් තියෙනවා. දේශීය වෙළෙන්දෝන්ගේ සංවිධාන සහ විදේශීය වෙළෙන්දෝන්ගේ සංවිධාන. දේශීය වෙළඳ සංවිධාන විදේශීය වෙළඳ සංවිධාන. හරිද? දැන් බලන්න 52 ප්‍රශ්නේ. පුතේ මට කියන 52 ප්‍රශ්නේ. විදේශීය වෙළඳ සංවිධානයේ උදාහරණ දක්වන්න. විදේශීය වෙළෙන්දන්ගේ සංවිධානය වී සිටි වෙළඳ ශ්‍රේණි කිහිපයක් අතීතයේ විය උදාහරණ දක්වන්න. පෙළ පොතේ උදාහරණ දෙකක් තියෙනව නේද? නානාදේශි කියලා වෙළඳ සංවිධානයකුයි අලජ්ජියා කියලා වෙළඳ සංවිධානයකුයි. මේ වෙළඳ සංවිධාන දෙකම ඉන්දියාවේ ඒවා. හරිද? ඉන්දියානු වෙළෙන්ද තමයි ඉන්නේ ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ. ලියාගන්නකො වෙළඳ සංවිධාන දෙක 52ට නානාදේශි දෝෂි නෙමෙයි නානාදේශි. ඒ ප්‍රශ්න ටිකක් පොඩි ඒ වුණාට ටිකක් මතක තියාගන්න ටිකක් අමාරුයි ළමයි. මොකද වෙළඳ සංවිධාන දෙකක් තියෙනවා. එක නානාදේශි නානාදේශි අනිත් එක තමයි වලංජියා. වලංජියා මේවා ඉන්දියාවේ තිබිච්ච ඒවා ලංකාවේ තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හරි සර්. හරි 53ට යනවා අම්පාර රජගල පුරාවිද්‍යා භූමියෙන් හමු වූ කාසිය හඳුන්වන නම. දැන් අපි කියවනේ දේශීය අහගන්න විනාඩිය දේශීය වෙළඳාමේදී කාසි භාවිත වුණේ සුළු වශයෙන් කියලා නේ. ලංකාවේ අම්පාර
රජගල ප්‍රදේශයේ සිදු කළ පුරාවිද්‍යාත්මක කැණීම් වලදී අපිට හමු වෙන පැරණි කාසියක්. ඒක තමයි දැනට ලංකාවෙන් හමු වෙලා තියෙන පැරණිතම කාසිය. හරිද? අම්පාර රජගල කියන්නේ පුරාවිද්‍යා භූමියක්. ඒ පුරාවිද්‍යා භූමියේ සිදු කළ කැණීම් වලදී අපිට කාසියක් හමු වෙනවා. ඒක තමයි දැනට ලංකාවේ හමු වෙලා තියෙන පැරණිම කාසිය. මට දරුවෙක් කියන්න ඒ කාසියේ නම මොකක්ද? හස්සෙපු කහපන. යන්නේපා ඇත්තටම මේකට කියන නම මේක ඇවිල්ලා පුතේ ලංකාවේ කාසියක් නෙමෙයි. ඔන්න ලංකාව මෙන්න මෙතන අම්පාර තියෙන්නේ. හරිද? මේ කාසිය ඇත්තටම භාවිත වෙලා තියෙන ඉන්දියාවේ. ඉන්දියාවේ නිෂ්පාදනය කරපු රිදී කාසියක්. කාසි හදන්නේ ලෝහ වලින්නේ. කාසි හදන්නේ ලෝහ වලින්. ඉන්දියාවේ වෙළෙන්දෝ ලංකාවට ගෙනාපු රිදී කාසියක්. මේක රිදී කාසියක්. හරිද? ඒතර මේ රිදී කාසිය අම්පාර රජගල ප්‍රදේශයෙන් ලැබුණාම පුරාවිද්‍යාඥයෝ මේ කාසිය නම් කරනවා හස්සෙමු කාසි කියලා. හස්සෙමු අපේ රටේ පැරණි සෙල්ලිපිවල දල්වල ලියලා තියෙන ලිපිවල පැරණි සෙල්ලිපිවල මේ කාසිය හඳුන්වන්නේ කහපණ කියලා. සාහිත්‍ය මූලාශ්‍රය වල නම් මේකට කියන්නේ කහවණු කියලා. එකම තමයි. කහවණු කියලා කියනවා, කහපණ කියලා කියනවා, හස්සෙමු කියලා කියනවා. එච්චර ලොකුවට මතක තියාගන්න ඕනේ නෑ. මේ ලංකාවෙන් හමු වන පැරණිතම කාසිය. අපි ලියාගමුකෝ. නේ? ලංකාවෙන් හමු වන පැරණිතම කාසිය 53 ලියන් පුතේ 53. සර් ඒකේ ඉරයි ඇතකුයි ගසකුයි තියෙනවා කියනවා නේද? ඔව් මේ තියෙනවනේ ඒකේ සංකේත තියෙනවා. මම ඒක ලියන්න දෙනවා ඔයගොල්ලන්ට. මේ පෙළ පොතේ මේ කාසිය දීලා තියෙනවා. මේ තියෙන කාසිය නේද? මේ කාසියේ තියෙනවා පැහැදිලිව සංකේත තුනක්. මේ පැත්තේ මේ දක්වලා තියෙන්නේ හිරු තියෙනවා, අලිය තියෙනවා, ගස තියෙනවා. හරිද? මේ කාසිය මේකේ තව පින්තූරයක් මංගාව තිබුණා විනාඩියක් ඉන්නකම්. ওই කාසියම තමයි ඒ කියන්නේ ඉන්දියාවයි ලංකාවයි ඉස්සරම ඉන්නම යන මාර්ගය මාර්ව හරි මුදල් මාර්ව හරි කරලා තියෙනවා. මෙන්න මේ කාසිය. මෙන්න මේ අර කාසිය මේ තියෙන්නේ. අර මම කලින් ඕගොල්ලන්ගේ පොතේ තියෙන කාසියම මේ තියෙන්නේ. සර් ඔය මොන පොතේද? මේක තියෙන්නේ 10 පන්තියේ පෙළ පොතේ. මේක 10 මේක නම් පැහැදිලි ඕගොල්ලන්ට පේනවනේ. මේක 10 පන්තියේ පාඩමද? ඇහුණා පුතේ. සර් ඕක තියෙන්නේ කීවෙනි පාඩමේද? මේක තියෙන්නේ 10 පන්තියේ පෙළ පොතේ 6 වෙනි පාඩමේ. පිටු අංක 82. සර් ඕකද සර් ඇත්තම එක? ඔව් ඇත්ත කාසිය තමයි තියෙන්නේ. ඇත්ත කාසිය තමයි තියෙන්නේ. මේ එකම කාසිය දෙපැත්ත තියෙන්නේ. එකම කාසිය දෙපැත්ත තියෙන්නේ. හරිද? ඒකම තමයි ඔව් සර් මේ කෞතුකාගාර වල තැන්පත් කරලා තියනවද? ඔව් කෞතුකාගාර වල තියෙන පැරණි කාසිය. හැබැයි මේ කාසිය ඉන්නේ එකයි. හරි? සර් ඔබ තියන්නේ කොහෙද? හම්බුලා තියෙනෙත් එකයිද? ඔව් දැනට මේ අපිට මේ වගේ කාසි ගොඩාක් හම්බ වෙලා නැහැ පුතේ. මේ මහා ගොඩක් හම්බ වෙලා නැහැ. ඔය අම්පාර රජගල කියලා කියන පුරාවිද්‍යාත්මක භූමියෙන් අපිට හම්බ වෙලා තියෙන පැරණි කාසි තව තියෙනවා. මෙතන තියෙන මේ ටික අවකාශයක් මම පෙන්නන්නම්. තව මේ වගේ පැරණි කාසියක් මේ තියෙන්නේ. මේකට කියන්නේ ඇතාසා සස්තික කාසිය කියලා මේකට කියන්නේ. අපේ දුගාවක් තියෙන පැරණි කාසි ගොඩක් ඔය තියෙන ලොරියක් විතර නේද? නේ? මම දැක්කම පාඩම කරන්න පටන් මේ කාසි පටන් ගත්ත ගමන් ටක් ගාලා දුන්න නැගිටලා ගිහලා පොත හොයුවා නේද? ඔයාගේ හරි. හොඳයි යන්නේ එහෙම තමයි ඉන්න ඕනේ නේද? මේව බලලා මතක තියෙන්න ඕනේ. හරිනේ? හරි. හරි. බොහොම සතුටුයි නේද? මතකෙ තිබුණා ටක් ගාලා පොත අරගෙන ආව පාඩම කරගෙන යන අතරේ අපි ලියාගමුකෝ 53 අම්පාර රජගල පුරාවිද්‍යා භූමියෙන් හමු වූ
කාසිය හඳුන්වන නම ලියන්න හස් එබු කහපන ඇත්තටම මේක ඔය වෙන ලියා ගන්න ඇත්තටම මේක නම් දෙකක් හොඳේ හස්සෙබු කියලා කියන්නේ එක නමක් කහපන කියන තව එක නමුත් අපිට හතේ පන්තියේදී දීලා තියෙන්නේ හස්සෙබු කහපන කියලා හස්සෙබු කහපන හරි මේක අම්පාර අදගල පුරාවිද්‍යා භූමියෙන් හමු වන පැරණිතම කාසිය අපේ රටින් හමු වෙච්ච දැන් එතන යටින් ලියන්න මුතේ මෙහෙම එතන යටින් ලියන්න මෙහෙම මම ඉඳ තියලා තියෙන්නේ මෙහෙම ලියන්න යටින් මෙය රිදියෙන් තන වූ කාසියකි මෙය රිදියෙන් තන වූ කාසියකි මෙය රිදියෙන් තන වූ කාසියකි අයි මෙය රිදියෙන් තන වූ කාසියකි ඊළඟ රූලට යන්න පල්ලෙහාට ඊළඟ රූලට යන්න මෙම කාසියේ පත්‍ර සහිත ගසක් මෙම කාසියේ පත්‍ර සහිත ගසක් මෙම කාසියේ පත්‍ර සහිත ගසක් තමා මෙම කාසියේ පත්‍ර සහිත ගසක් කමා හස්ති රූපයක් මෙම කාසියේ පත්‍ර සහිත ගසක් කමා හස්ති රූපයක් හා සූර්යයා හස්ති රූපයක් හා සූර්යයා ආදී සංකේත යොදාගෙන ඇත හස්ති රූපයක් හා සූර්යා ආදී සංකේත යොදාගෙන ඇත excuse me sir ඔව් sir එතකොට මේ හස්සෙන්බු කාස් වලට අමතරව කහවණු එහෙම පාවිච්චි වෙලා නැද්ද ඒක තමයි මම ලම්පුතේ කිව්වේ මේක දැන් ගත්තාම මේ කාසිය මේක ඉන්දියානු වෙලෙන්ද ලංකාවට ගෙනාවු රිදී කාසියක් හරිනේ එතකොට අපේ රටේ පුරාවිද්‍යාඥයා මේ කාසියට කියන්නේ හස්සෙබු කියලා හරිද ලංකාවේ පැරණි සෙල්ලිපි තියෙනවානේ ගල්වල කොටලා තියෙන ලිපි ඒ පැරණි සෙල්ලිපි වල තමයි මේකට කියන්නේ කහවණු කියලා මේ සෝරි මේ කහපණ කියලා සෙල්ලිපි වල කියන්නේ කහපණ සෙල්ලිපියක් කියවෝ සෙල්ලිපියේ කහපණ කියලා තියෙනවනේ ඒ කියන්නේ හස්සෙබු කාසිය සාහිත්‍ය පොත්වල මහා වංශය දීප වංශය වගේ සාහිත්‍ය පොත්වල මේක හඳුන්වන්නේ කහවණු කියලා. කහවණු. එනවනේ රිදී කාසිය. පුරාවිද්‍යාඥය කියන්නේ හස්සෙබු. සෙල්ලිපි වල තියෙන්නේ කහපණ. සාහිත්‍ය මූලාශ්‍ර තියෙන්නේ කහවණු කියලා. හරිද? දැන් අපි ගොඩක් අපිට වචන එනවනේ. පැරණි පොත්වල තියෙන කහවණු කියලා වචන එනවා. කහවණු කියලා කිව්වේ මේවට තමයි මේ හස්සෙබු කියන කාසියට තමයි. හරිද? තේරුණා කිව්වා. එමුනේ ඉස්සෙල්ලා සර් කියලා දුන්නට මට හිතෙන හස්සෙන්බු කාසියයි කහවණුයි කියන දෙකක්. නෑ දෙකක් නෙමෙයි. ඇත්තටම දැන් මේ සමහර පොත්වල එහෙම තියෙනවා. දැන් මේක අපි දිගින් දිගට මේ කාසිය පිළිබඳ හැදෑරුවොත් කාසිය පිළිබඳ හදාරන විෂයට කියන නානක විද්‍යාව කියලා. පැරණි කාසිය කියන්නේ.
ඒ පැරණි කාසි ගැන අපි දිගින් දිගට අධ්‍යයනය කරගෙන ගියොත් ඇත්ත කතන්දරය ඒක තමයි. ඉන්දියාවේ කියන රිදී කාසිය ඒකට පුරාවිද්‍යාඥයා කියන්නේ හස්සෙබු. ඒක පැරණි සෙල්ලිපි වල ලියලා තියෙන්නේ කහවණ කියලා. පැරණි පොත්වල තියෙන්නේ කහවණු කියලා. එච්චරයි. ලොකු සිද්ධියක් නෑ. හරිද? මම යනකොට ඊළඟ ප්‍රශ්නෙට. 54. අතීතයේ වෙළඳ ගම් හැඳින්වුවේ කෙසේද? වෙළඳ ගම්. පටනගම්. අතීතයේ අපේ රටේ තිබුණු වෙළඳ ගම් හැඳින්වුවේ කොහමද? පට්ටන ගම් නැත්නම් පටුන් ගම්. ලියා ගන්න 50 කීයද? 54. 54. වෙළඳ ගම් හොඳද? වෙළඳ නගරවලට කොහොමද අපි කිව්වේ? නිගම. වෙළඳ නගර නිගම. වෙළඳ ගම් වලට අපි කියනවා පට්ටන ගම්. පට්ටන ගම්. පට්ටන ගම්. එහෙම නැත්නම් පටුන් ගම්. වෙළඳ ගම්. වෙළඳ නගර කියන්නේ ඒක ප්‍රමාණ විශාල ඒවා. වෙළඳ ගම් කියන්නේ පොඩි ඒවා. වෙළඳ ගම් වලට දුව පට්ටන ගම් නැත්නම් පටුන් ගම්. පට්ටන ගම් නැත්නම් පටුන් ගම්. 55 නගරයේ වෙළඳ සැල් වල විකුණන ලද භාණ්ඩ මොනවද? ඒ කියන්නේ අතීතයේ අනාරි අතීතයේ පැරණි වෙළඳ නගරවල විකුණන්න තිබිච්ච භාණ්ඩ තමයි ප්‍රධාන වශයෙන් විකුණන්න තිබුණා වළං. යාගන්න වළං අපි ඉන්නේ 55 වෙනි ප්‍රශ්නේ පුතේ. වළං වෙළඳ සැල් වල ප්‍රධාන භාණ්ඩයක් වළං. පන්ති පුතේ අපි 9 කාලේ ඉවර කරනවා. විනාඩි දෙකක් හැට මැඩයයි. නෑ. වළං ප්‍රතිපීලි ආභරණ අද වගේම තමයි කෑම බීම නේ නගරේ වෙළඳ සැල් වල කෑම බීම කියන්නේ කෑම බීම දැන් අද නම් තියෙන්නේ විදුලි උපකරණ නේ රෙදි පිළි විදුලි උපකරණ මෝටර රථ වගේ දේවල් තියෙන්නේ එදා ප්‍රධාන වශයෙන් නගරයේ වෙළඳ සැල් වල තියෙන වළං රෙදි පිළි ආභරණ කෑම බීම වගේ දේවල් දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ යෝධයෙක් දුටු ගැමුණු රජතුමාගේ යෝධයෙක් තමයි සුරනිමල නේ දැන් ওই සුරනිමලලා වේලු සුමනලා තේර පුත්තා බේල මේ කට්ටිය හිටියේ ලංකාවේ කොහෙද කියලා මට කියන්න මාගම් ප්‍රදේශ මාගම අපේ කාවන්තිස්ස රජුගේ හමුදාවේ දුප කට්ටියනේ එතකොට මෙන්න මාගම් ලංකාවේ පළවෙනි අගනුවර තමයි අනුරාධපුරේ. අනුරාධපුරය කියන්නේ ප්‍රධාන වෙළඳ නගරයක්. එතකොට මෙන්න මේ මාගම ඉඳලා සුරනිමල කියන එක්කෙනා ගියාලු අනුරාධපුරේ. දැන් නෙමෙයි ඉස්සර. මාගම ඉඳලා සුරනිමල අනුරාධපුරයට ගිහිල්ලා අනුරාධපුරේ වෙළඳ සැලකින් මිලට ගත්තලු මොනවද? සුවඳ විලව නේ අපි නෙමෙයි කියන්නේ පැරණි පොත්වල තියෙන්නේ නේ සාහිත්‍ය මූලාශ්‍ර කියනවා මාගම සිට අනුරාධපුරයට පැමිණි සුරනිමල එහි වෙළඳ සැලකින් සුවඳ විලවුන් මිලදී ගත්තා කියලා හරිද පාට මාරු කරලා ලියන්න නේද පාට කියන්නේ අද වගේ තමයි නේද යෝධයෝ සුවඳ විලවුන් පාවිච්චි කරලා තියෙනවා පාට මාරු කරලා 55ටම ලියන්න. පාට මාරු කරලා 55ටම ලියන්න. මාගම සිට පැමිණි
මාගම සිට පැමිණි සුරනිමල යෝධයා මාගම සිට පැමිණි සුරනිමල යෝධයා අනුරාධපුරේ පිහිටි සූරනිමල මාගම සිට පැමිණි සුරනිමල යෝධයා අනුරාධපුරේ පිහිටි වෙළෙන සැලකින් සුවඳ විලවුන් මිලදීගත් බව මූලාශ්‍රවල සඳහන් වේ සුවඳ විලවුන් මිලදීගත් බව මූලාශ්‍රවල සඳහන් වේ හරි සර් අපිට පුතේ ඊළඟට තියෙන්නේ මේ සොරබොර වැව ටැම් ලිපිය ගැන කතා කරන්න මේ 4 වෙනි උදයරජු සමයටයි ඉතින් ඕගොල්ලන්ට මම දෙන්නම් පොඩි වැඩක් මේ ඔය තාක්ෂණය පොඩ්ඩක් පාවිච්චි කරලා නේද පොඩ්ඩක් බලන්නකෝ ඕගොල්ලන්ගේ උපකරණ පාවිච්චි කරලා මේ 4 වෙනි උදේරජතුමා විසින් කරවන ලද සොරබොර වැව ටැම් ලිපිය මොන වගේ එකක්ද කියලා චුට්ටක් හොයලා බලන්න හරිනේ දැන් නෙමෙයි අපි ලබනාදී කතා කරමු නේද ටිකක් බලන්න අපන් දැන් මේ පාඩමේදී ඔයාලට තෝඩිගල සෙල් ලිපිය පෙන්නුවානේ නේ ඒ වගේ සෙල් ලිපියක් තමයි සොරබොර වැව ටැම් ලිපිය කියලා කියන්නේ ඒක පොඩ්ඩක් හොයන්න හොඳයි එහෙනම් අපි අදට පුතේ නතර කරමු රැ වුණානේ අදට නතර කරමු හැමෝටම සුබ රාත්‍රියක් පුළුවන් ටික පුතේ දැන් ලියන්න නේද දැන් ටිකක් පොඩ්ඩක් ඉක්මන් කරලා ලියන්න දැන් පාඩම පොඩ්ඩක් පරක්කු වෙලා ඉන්නේ තව සායන ප්‍රමාණයක් තියෙනවා කරන්න තව සති දෙකක්වත් යයි මේක ඉවර කරගන්න සර් වෙබ් එකට වීඩියෝ එක දානව නේද මම වෙබ් එකට දාන්න නැතොත් මම අනිවාර්යෙන්ම ගෲප් එකට දාන්නම් සර් ටියුට් එකම ඉවර කරාට කමක් නැද්ද මට වුණේ පුතේ සර් ටියුට් එකම කරලා ඉවර කරාට කමක් නැද්ද කමන්නේ ටියුට් එක ඉවර කරා මම අනිත් ටියුට් එකත් ඇත්ත මේකෙන් පොඩි රික්ෂණ අභ්‍යාසයක් ඒකත් කරන්න නේ සර් ඔව් සර් සොරබොර වැවේ ඔය සෙල් ලිපිය තියෙන්නේ කොයි හරි වගේද මට පුතේ තේරුන්නේ නැහැ මොන සෙල් ලිපියද එස්සා කිව්වේ දැන් සොරබොර වැවේ සෙල් ලිපියක් තියෙනවා කියලා ඔව් ඒක සර් තියෙන උඩගලේද මෙම දැන් මේ සොරබොර වැව ආසන්නේ තියෙන්නේ සොරබොර වැව ආසන්න ඉස්සර වෙළඳ පොලක් තිබිලා තියෙන හෝපිටි ගම කියලා ඒ ලිපිය නම මොකක්ද සෙල්ලිපියේ නම තමයි හෝපිටිගම සෙල්ලිපිය කියලා කියනවා මේකට බදුළු ටැම් ලිපිය කියලා කියනවා හෝපිටිගම සෙල්ලිපිය බදුළු ටැම් ලිපිය මේ වගේ නම් කිහිපයක්ම පාවිච්චි කරනවා මේකට මේක බදුල්ල නගරේ තියෙන නිසා මෙන්න මේක තමයි සෙල්ලිපිය උත්තේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවනේ මෙන්න මේක පේනවද ඔයගොල්ලන්ට ඔව් සර් මේක තමයි අදාළ සෙල්ලිපිය ගල් කණුවක තමයි මා සර්ච් කරලා බැලුවා ඕකම තමයි. ඔව් මේක තමයි තියෙන්නේ වෙන එකක් නෑ මේක තමයි බදුළු ටැම් ලිපිය නැත්නම් සොරබොර වැව ටැම් ලිපිය. හරි. හරි එහෙනම් අපි අද නතර කරමු උදේ හැමෝටම සුබ රාත්‍රියක්. පරිස්සම් අයිබෝන් සර්.